समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්ඛුංච ආවුසෝ පටිච්ච රූපේච uppajjati චක්ඛු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තම් පපංචේති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔබ වෙත තිලින කරනු ලබන මේ උතුම් ධර්ම දේශනාව අද පටිගත කොට විසුරුවා හරිනු ලබන්නට කටයුතු සූදානම් කර තිබෙන්නේ අපගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වෙන අලව්ව පනාදණ්ඩ පැනසිහ සෙනසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සිට. ප්‍රපංච කියන්නේ මොකක්ද කියලා කෙනෙක් ඔබෙන් ඇහුවොත් කොහොමද ඒකට උත්තරේ දෙන්නේ? දැන් කවුරු හරි කෙනෙක් නිකන් ඉන්න වෙලාවට ඇහුවොත් මොකද්ද ඔයා කරන්නේ? නෑ මේ නිකන් ඉන්නවා කියලා කියනවා. නිකන් ඉන්නවා කියන්නේ කියන එකෙන් අදහස් කරන්නේ කයින් මොනවත් කියන්නේ නැහැ, කයින් මොනවත් කරන්නේ නැහැ, වචනෙන් මොනවත් කියන්නේ නැහැ කියන එක විතරයි. එතනදී දැන් නිකන් ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්වත්ම නොකර ඉන්නවා කියන එකෙන් නෙවෙයි. අපට ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේද තුනක් තියෙනවා. මොකද්ද ක්‍රමවේද තුන? අපට පුළුවන් සිතින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්, කයින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්, වචනෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ක්‍රියාකාරකම් තුනම නවත්තන්න පුළුවන් කමක් නැහැ. නිරෝධ සමාපත්තියට වගේ සමවැදුනාට පස්සේ යම් මට්ටමකදී ඒක නැවත්වනවා මිස ඔය ක්‍රියාකාරකම් තුනම එක සැරේට නවත්තන්න පුළුවන් කමක් නැහැ. හැබැයි කෙනෙකුට පුළුවන් වචනයෙන් ක්‍රියාත්මක වෙන එක නවත්තන්න. ඒ කියන්නේ කතා කරන්නේ නැතුව ඉන්න පුළුවන්. මෞන වෘතය මුනිවත ආරක්ෂා කරගෙන වචනයක්වත් කතා කරන්නේ නැතුව ඉන්න අයත් ඉන්නව සමහරට. එතකොට ඔන්න එයා වචනය නැවැත්තුවා. වාචසික ක්‍රියාකාරීත්වය නැවැත්තුවා. ඊළඟට කයින් මොකක්වත් කරන්නේ නැතුව ඉන්නත් පුළුවන්කම තියෙනවා. කායික ක්‍රියාකාරීත්වය නවත්තන්න පුළුවන්. සත්තු මරන්නෙත් නැහැ, හොරකම් කරන්නෙත් නැහැ, කාමයේ වරදව හැසිරෙන්නෙත් නැහැ, මැරෙන්න යන සත්තු බේරගන්නෙත් නැහැ, අබේදානිය දෙන්නෙත් නැහැ, දන් දෙන්නෙත් නැහැ. ඒ වගේම අනිත්‍යයට උදව් කරන්නෙත් නැහැ, පරිත්‍යාග කරන්නෙත් නැහැ. ඒ වගේම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නෙත් නැතුව එහෙම නිකම්ම ඉන්නත් පුළුවන් කයින් වෙන වැරදි සහ හොඳ දෙකම කරන්නේ නැතුව. හැබැයි කයයි වචනයයි කියන ඔය ක්‍රියාකාරකම් නැවැත්තුවට නවත්තන්න බෑ. මොකද හිතේ වෙන ක්‍රියාකාරීත්වය. හිතින් හිතෙන එක නවත්තන්න පුළුවන්. බෑ.
ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට නිකන් ඉන්නකොට අරමුණු වෙන එක නවත්තන්න පුළුවන්. දැන් කයින් වචනෙන් මොනවත් කරන්නේ බව ඇත්තයි. කයින් වචනයෙන් කරන්නේ නැතුව ඉන්නවා කියවු පමණින්ම ඇහැට පේන රූප පේන්නේ නැතුව යයිද? නේද? කනට ඇහෙන ශබ්ද නොඇසී යයිද? නිකන් ඉන්නවා කියලා. නිකන් ඉන්නවා කියලා නහයට දැනෙන ගඳ සුවඳ දැනෙන්නේ නැද්ද? දිවට දැනෙන රස දැනෙන්නේ නැද්ද? ශරීරයට දැනෙන ස්පර්ශ දැනෙන්නේ නැද්ද? නිකම්ම වාඩි වෙලා හිටියොත් දැනෙනවා. එතකොට ඒවා මුල් කරගෙන හිතේ සිතිවිලි හට ගන්න නැද්ද? හට ගන්නවා. එතකොට ඒ සිතිවිලි ගැන ඒ අරමුණු ගැන ආපහු සිතිවිලි ගොඩ නගන්න නැද්ද? ගොඩ නගනවා. එහෙනම් ඔය නිකන් ඉන්න ගොඩක් අය මොකද කරන්නේ? හිතින් වැඩ කරනවා. එහෙනම් නිකන් ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ කයින් වචනින් මොනවත් කරන්නේ නැහැ කියන එක වෙන්න පුළුවන්. එතකොට ඔය නිකන් ඉන්න ගොඩක් අය මොකද්ද කරන්නේ? නිකන් ඉන්න අය කරන ගොඩක් වෙලාවට නිකන් ඉන්න අය කරන වැඩේ තමයි හිතන එක. දැන් හිතන එකක් තියෙනවනේ හොඳ දෙයක්. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන පැත්ත ගත්තොත් අයෝනිසෝ මනසිකාරයනේ හොඳ නැත්තේ. වැරදි විදියට ගැලී සැවිසෙන විදියට කල්පනා කරන එක. නේද? හිතන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය. එතකොට මෙතනදී ප්‍රපංච කියලා කියන්නේ මොනවද? ප්‍රපංච කියන්නේ හිතීම් වර්ගයක්. මොනවද හිතන්නේ? වැඩකට නැති කෙලෙස් ඇවිස්සෙන සුළු විදිහට කල්පනා කරන හිතන එකට. අන්න අපි ඒකට සාමාන්‍යයෙන් වචනයක් දෙනවා මේ අනං මනං කියලා. නේද? මොනවද කරන්න කල්පනා කරන්නේ? ඉතින් ඔය අනං මනං හිතට එන ඒවා හිත ඉන්නවා. අන්න ප්‍රපංච. ඒතර ඒ අනං මනං හිතට එන සිතුවිලි කොහේවද? අතීතයේ ගත්ත අරමුණු පිළිබඳව වර්තමානයේ කරනු ලබන මෙනෙහි කිරීම. එච්චරද? නෑ, අනාගතයේ ගත හැකි වෙතයි කල්පනා කරමින් වර්තමානයේ කරනු ලබන කල්පනා කිරීම. වර්තමානයේ හිතේ හටගන්න සිතුවිලි. වර්තමානයේ තුල පරිහරණය කරනු ලබන අරමුණු සමගින් ඇතිවෙන සිතුවිලි. මොන සිතුවිලිද? රාග, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන් පදනම් කරගෙන හිතේ ඇතිවෙන සිතුවිලි. අන්න ඒවට කියනවා මොනව කියලාද? ප්‍රපංච කියලා. එතකොට තවත් විදිහ සරලව කිව්වොත් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු පදනම් කරගෙන ඒ අරමුණු අතීතයට යොමු කරමින් අනාගතයට යොමු කරමින් ඒවා පදනම් කරගෙන වර්තමානයේ ගොඩනගනු ලබන සිතුවිලි කෙලෙස් ඇවිස්සෙන විදිහ රාග ద్వේෂ මෝහ ඇවිස්සෙන විදිහට සිතුවිලි ගොඩනගන එකට කල්පනා කරන එකට හිතන එකට තමයි ප්‍රපංච හදනවා කියලා කියන්නේ. අන්න ඒ විදිහට ප්‍රපංච ගොඩනැගීම නිසා තමයි සත්වයා ඊට පස්සේ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියන තත්වෙන් සංස්කාර ගොඩනගලා ඒට ගැලපෙන ප්‍රතිසන්දි විඥානයක් පහළ කරගෙන භවයට වැටිලා සසර දික් කර ගන්න තත්වයට පත් වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන. එහෙනම් දැන් ඔන ප්‍රපංච කියලා කියන්නේ කෙලෙස් ඇවිස්සෙන විදිහට හිතන ලබන සිතිවිලි. අනම්මන නිකන් ඉන්න වෙලාවට කරන වැඩ. ඕනෝක තමයි නිකන් ඉන්න වෙලාවට කරන්නේ. එතකොට මේ නිකන් ඉන්න වෙලාවට කරන දේ හින්දනේ අන්තිමේදී බලාගෙන යනකොට සසරට වැටිලා තියෙන්නේ. දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ නිකන් ඉන්න වෙලාවට මොකක්වත් කරන්නේ නැති හින්දා ප්‍රශ්නයක් නැහැ කියලානේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ කයිනුයි වචනේනුයි ඒවෙන් මොනවා හරි වුණොත් නේ ප්‍රශ්නේ සසරට වැටෙන්නේ අපාය යන්නේ වෙන දේවල් දුකටපත් වෙන්නේ කියලා. නෑ, බලාගෙන යනකොට දැන් සිහිය නුවණ නැතුව නිකන් ඉන්න ගියාම වෙන විනාශය දැන් තේරුම් ගන්නකෝ. නේද? ඒ නිසා නිකම්ම ඉඳලා වැඩක් නැහැ.
නිකම්ම හිටියොත් දන්නේම නැතුව ඔබේ හිත නරක සිතිවිලි වලින් වැහිලා නරක සිතිවිලි ඔබේ හිත ආක්‍රමණය කරලා ඔබව විනාශ කරලා දානවා. ඔබේ වටිනාකම් ගිලිහෙවලා දානවා. ඒ නිසා සිත තුළ මෙන්න මේ ප්‍රපංච ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක වටහාගෙන තේරුම් අරගෙන ඒවා පාලනය කරගෙන ඒ තුළ කෙලෙස් ඇවිස්සෙන එක නැති කරගන්න වෑයම් කරන්න ඔබ උත්සාහවත් වෙන්න ඕන. ඒ සඳහා මේ දුර්ලභව ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය, හොඳ නොහොඳ කල්පනා කරන්න පුළුවන් ඥාන ශක්තිය, සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය, ඒ වගේම මේ දුර්ලභ සද්ධර්ම ශ්‍රවණය ආදී මේ සියලු භාග්‍යයන් ඔබ ප්‍රයෝජනයට ගන්න ඕන. අන්න එහෙම ප්‍රයෝජනයට අරගෙන ඔබේ ජීවිතය සුරක්ෂිත කරගන්න, වාසනාවන්ත කරගන්න, ඔබේ ජීවිතය කුසලයෙන් පෝෂණය කරගන්න ඔබ වෑයම් කරන්න ඕන. ඉතින් පින්වත්නි, දැන් අපි බලමු ප්‍රපංචයක් හිතක හැදෙන හැටි. මදුපිණ්ඩික සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම ප්‍රකාශනය. මම මාතෘකා වශයෙන් පැහැදිලි කළෙත් ඒකයි. එහිදී සඳහන් වෙනවා මහා කච්චායන මහරහතන් වහන්සේ එක්තරා ස්වාමින් වහන්සේ නමකට මේ ඉන්ද්‍රයන් ඔස්සේ ප්‍රපංච ගොඩනැගෙන ආකාරය විග්‍රහ කරන තැනදී මෙහෙම ප්‍රකාශනයක්. මොකද්ද? චක්ඛුංච ආවුසෝ පටිච්ච රූපේච uppajjati චක්ඛු විඥානං. ඔන්න දැන් චක්ඛු විඥාණය හැදෙන හැටි තමයි මේ කියන්නේ. කොහොමද චක්ඛු විඥානයක් හැදෙන්නේ? චක්ඛුංච පටිච්ච රූපේච uppajjati. ඇහැකුත් රූපයත් මුල් කරගෙන චක්ඛු විඥානය හට ගන්නවා. චක්ඛුංච පටිච්ච රූපේච uppajjati චක්ඛු විඥාන. ඇහැයි රූපයයි නිසා චක්ඛු විඥානය උපදිනවා. එතකොට චක්ඛු විඥානය උපදින්නේ ඇහැයි රූපයයි නිසා නේද? ඒතර මෙන්න මේ කියන තුනේ එකතුවක් වෙනවා ඊට පස්සේ. මොකද්ද එකතුව? ඒ එකතුවට කියනවා තින්නම් සංගති පස්සෝ. තුනේ එකතුව. එතකොට ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු කරන ස්පර්ශයට කියනවා චක්කු සම්පස්ස කියලා. ස්පර්ශය කියලා කියන්නේ එකතු වීම, එකතු කිරීම කියන එක. චක්කු සම්පස්සේ ඇති වෙනවා. දැන් ඒ චක්කු සම්පස්සේ ඇති වූ සැනින් මොකද වෙන්නේ? පස්ස පච්චයා වේදනා, ස්පර්ශය මුල් කරගෙන අන්න වින්දනය ඇති වෙනවා, විඳීම ඇති වෙනවා. එතකොට ඇහැ රූපය විඳිනවා. ඇහැ රූපය විඳිනවා. ඒතර ඇහැ රූපය විඳිනවා කියන්නේ මොකද්ද? ඇහැට රූපේ පේනවා කියන එකයි. ඇහැට රූපේ දර්ශනීය වෙනවා කියන එක තමයි වේදනා කියලා කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පෙනුන රූපය, දකින්නට ලැබුණ රූපය අඳුන ගන්නවා. යං වේදේති තං සංජානාති. අන සංඥා පහළ වෙනවා. යං වේදේති තං සංජානාති. වින්ද රූපය අඳුන ගන්නවා. ඉස්සෙල්ල රූපයක් විදිහට ඒක දැක්කා, දුටුවා, දැකලා අඳුන ගන්නවා, සංඥාව ඇති වෙනවා. ඉතින් මේක අහවල් රූපයක්, මනුෂ්‍ය රූපයක්, පිරිමි රූපයක්, ගෑනු රූපයක්, උස රූපයක්, මිටි රූපයක්, මහත රූපයක්, කෙට්ටු එකක්, ලස්සන එකක්, කැත එකක් ආදී වශයෙන් ඩීටේල්ස් විදිහට විස්තරාර්ථ වශයෙන් අඳුන ගන්න එකට තමයි සංඥා කියලා කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? යං සංජානාති තං විතක්කේති. දැන් අඳුනගත්තනේ. අඳුනගත්ත අරමුණ හිතට ගන්නවා. හිතට ගන්නේ සිතුවිල්ලක් විදිහට. එතකොට අරමුණ සිතිවිල්ලක් වෙනවා. වේදනා සංඥාවන්ගෙන් සමන්විත වූ රූපය සිතුවිල්ලක් විදිහට හිතට නගනවා. අන්නේ සිතුවිල්ලක් විදිහට හිතන නගන අවස්ථාවට තමයි චේතනා කියලා කියන්නේ. සංස්කාර කියලා කියන්නේත් ඒකමයි. සංස්කරණයේ ස්වභාවය, සංඛාර කියලා කියන්නේ
සකස් කරනවා කියන එකනේ. එතකොට සිතුවිල්ලක් විදිහට සකස් කරලා හිතට ගන්නවා. හිතේ තැම්පත් කරන එක තමයි අර විතක්ක කියලා කියන්නේ එතන. එතකොට විතක්ක, චේතනා, සංඛාර, සංචේතන ආදී වශයෙන් ඔය විවිධ තැන්වලදී විග්‍රහය කරන්නේ ඕකම තමයි. එතකොට යං වේ සංජානාති තං විතක්කේති. ඔන්න දැන් හිතට ගත්තා. අර ගත්තේ මොකද? අර ඇසින් දුටුව රූපය. එතකොට මේක තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේක මේ කවුරු හරි ඉඳගෙන ඒක ඒ අවස්ථාවලදී සිද්ධ කරන වැඩක් නෙවෙයි. ඒක යාන්ත්‍රික ස්වරූපයෙන් ස්වභාවයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් විතරයි. මෙතන ක්‍රියාවලියක් තිබුණට කරන පුද්ගලයෙක් සත්වයක් නැහැ. දැන් අපි දන්නවනේ සාමාන්‍ය ඔරලෝසුවක දැති රෝද තියෙනකොට ඒ දැති රෝදවල එක රෝදයක් හැරකෙවීම තුළ තව රෝදයක් හැරකැවෙනවා. ඒ විදිහට එකින් එකට ප්‍රත්‍ය වීගෙන යන්නේ. අන්න ඒ වගේ මේ හේතුඵල න්‍යාය අනුව ගත්තාම ඇහක් තියෙනවා, ඇහැ ඇසුරෙහි චක්කු විඥානය තියෙනවා, ඇහැට රූපයක් පේනවා. ඒ රූපයේ පෙනීම සිද්ධ වෙනකොට ඒ පෙනීම ඇති වෙන්නේ අර ස්පර්ශය මුල් කරගෙන. එතකොට එහෙම ස්පර්ශය මුල් කරගෙන ඇහැ රූපේ දැක්කා වෙනවා. දැක්ක රූපය ඒ ස්වභාවයෙන්ම අඳුනා ගැනීම වෙනවා. සංඥාව ඇති වෙන. සංඥාවෙන් කරන්නේ ඒක අඳුන ගන්න එක. ඒකත් ස්වභාවිකව ඇති වෙන එකක්. ඇති කරන එකක් නෙවෙයි. අඳුන ගන්න කෙනෙක් රූපේ බලන කෙනෙක් නෑ. නමුත් පුහුදුන් කෙනාට මෙන්න මේ தત્ත්වෙ තේරෙන්නේ නෑ. ප්‍රථග්ජනයාට මේක තේරෙන්නේ නෑ. මමත් තේරුණා වගේ කිව්වට මටත් තේරෙන්නේ නෑ. මමත් මොකද පුහුදුන් නිසා. මේක අපි අර යම්කිසි සුතමය ප්‍රඥාවකින් අහලා බලලා කියවලා පොත්වලින් දැනගෙන මේක කියලා තියෙනවා. ඉතින් ඒක අවබෝධඥානයට එනකම්ම අපිටත් හරියට ප්‍රත්‍යක්ෂ නැහැ. එතකොට තේරුම් ගන්න ඕන මොකද සාමාන්‍ය පුද්ගලයා මෙන්න මේ යාන්ත්‍රික ක්‍රියාවලියෙන් තොරව එයා දකින්න පුරුදු වෙලා ඉන්නෙම මේ දේ කරන කෙනෙක් ඉන්නවා කියන හැඟීම. සත්ව පුද්ගල සංඥාවෙන් තමයි එයා කටයුතු කරන්නේ. ඒ නිසා එයා මේ ඉන්ද්‍රයන් 6 තුලම දාගෙන ඉන්නවා. අර ප්‍රධාන දෘෂ්ටිය මොකද්ද? මේ දෘෂ්ටිය ප්‍රධාන මඤ්ඤණාව කියලා අපිට ඒකට කියන්න පුළුවන්. මඤ්ඤණාව කියන්නේ හැඟීම. මොකද්ද හැඟීම? මේ පංචස්කන්ධය පුරාවටම මම කියලා කෙනෙක් ඉන්නවා. මේ පංචස්කන්ධයම මගේ, මේ පංචස්කන්ධය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන මඤ්ඤණාවක් හැඟීමක් ප්‍රත්‍යඥයේ හිතේ තියෙනවා. එතකොට මේ ප්‍රත්‍යඥයා අන්න ඒ විදිහට පංචස්කන්ධය දිහා කල්පනා කරන හින්දා පංචස්කන්ධයේ එක ස්කන්ධයක් නේ රූපස්කන්ධය. රූපස්කන්ධයේහි තියෙන ආයතන 6ක් එහෙම නැත්නම් ඉන්ද්‍රිය 6ක් නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන්නේ. අන්නේ ඉන්ද්‍රිය 6 සම්බන්ධයෙන්ොත් එයා දාගෙන ඉන්නවා. කවුද? මම කියලා. සත්වයක් පුද්ගලෙක් දාගෙන ඉන්නේ. එතකොට මගේ කියන හැඟීම තියෙනවා. එතකොට එයා හිතන්නේ මොකද්ද? මේ ඇහැ තුලින් රූප බලන්නේ මම. කන තුලින් ඇහෙන ශබ්ද අහන්නේ මම. නහය තුලට දැනෙන ඒ ගඳ ආග්‍රහණය කරන්නේ මම. දිවට දැනෙන රස විඳින්නේ මම. කයට දැනෙන ස්පර්ශ විඳින්නේ මම. සිතට එන සිතවිලි හිතන්නේ මම කියන සංඥාව යට තියෙනවා. එතකොට අන්න මම කියන හැඟීම මුල් කරගෙන එයා ඉන්ද්‍රියන්ට ගෝචරන අරමුණු පරිහරණය කරනවා. එහෙම පරිහරණය කරනකොට ඒ ඉන්ද්‍රියයන් මගේ කියන හැඟීමත් එයාට එනවා. ඇහැ මගේ, කන මගේ, නහය මගේ, දිව මගේ, කය මගේ ආදී වශයෙන් ඒ ටිකත් එනවා. ඒ හැඟීම එනවත් එක්කම ඒ ඔක්කොම මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන හැඟීමත් එයා ගන්නවා. එතකොට අන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් මුල් කරගෙන අර ත්‍රිවිධ මඤ්ඤණාවන් යාති කර ගන්න. මොනවාද? තණ්හා මාන දිට්ඨි. එතකොට මෙන්න මේ විදිහට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන් තණ්හා මාන දිට්ඨි කියන ත්‍රිවිධ මඤ්ඤණාවන්ගෙන් යුක්තව
පරිහරණය කරන නිසා එයා මොකද කරන්නේ? මම රූප දකිනවා, මම රූපේ අඳුනනවා, මම රූපය ගැන හිතනවා කියලා මමත්වයේ මුල් කරගෙන තමයි කරන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ආර්ය ශ්‍රාවකෙක් රූපයක් බලන්නේ මමත්වයෙන් තොරව. ආර්ය ශ්‍රාවකයෙක් රූප බලනවා කියන මේ රූපය පෙනෙනවා කියන ක්‍රියාවලිය හුදු ක්‍රියාවලියක් විතරයි. ඒක යාන්ත්‍රික ක්‍රියාවලියක් විතරයි. එතන වෙන්නේ ඒ ක්‍රියාත්මක කරන කෙනෙක් නැහැ කියලා දකිනවා. ඒ විතරක් නෙවෙයි ඒ ක්‍රියාවලියද නිරන්තරයෙන්ම හේතුන් නිසා හටගත් එකක්. හේතුන් නිසා හටගත්ත දේ තමයි මේ විදිහට හේතු ප්‍රත්‍ය කරගෙන දිගින් දිගට යන්නේ. ඒ හටගන්න හේතුව නැති වුණා නම් ඵලයක් නැහැ කියලා දන්නවා. අන්න අනිත්‍ය විදිහට තේරුම් ගන්නවා. ඒතර අනිත්‍ය විදිහට මේ ක්‍රියාකාරීත්වයේ තේරුම් ගන්න කෙනා අනිත්‍ය වූ ක්‍රියාකාරීත්වයක් මුල් කරගෙන අරමුණු වල තණ්හා උපාදානයෙන් බැඳෙන්නේ යන්නේ නැහැ. ඒ ආර්ය උතුමන්ගේ ශෛක්ෂයන්ගේ හිත දියුණු කරන දමනය කිරීමේ යෙදී සිටින අයගේ පිළිවෙත. සාමාන්‍ය ප්‍රත්‍යක්ඥය මොකද කරන්නේ? දැන් ඔන්න අරමුණ මමත්වයෙන් අල්ලගෙන ඉවර වෙලා ඒක හිතට අරගන්නවා. මේකට තමයි විතක්ක කියන්නේ. ඊට පස්සේ අර මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙනවා යං විතක්කේති තම් පපංචේති කියලා වචනය. අන්න පපංච කියලා කියන්නේ ප්‍රපංච කියන එක. හිතට ගත්තේ මොකද්ද? ඒ ගත්ත අරමුණ වටා ප්‍රපංච ගොඩනගනවා. මොකද්ද ප්‍රපංච ගොඩනගනවා කියන්නේ? මනෝවිඤ්ඤාණය මුල් කරගෙන තණ්හා ලෝභ ද්වේෂ මෝහ වැඩෙන විදිහට මනසින් කල්පනා කරනවා. ඒ කල්පනා කිරීමේදී එයා මොකද කරන්නේ? අර මනසට යොමු කරපු රූපය නැමැති අරමුණ අතීතයට ගෙනියනවා මනසින්. දැන් මනසට වර්තමාන රූපයක් මනසට යවුවා. මනසට යැවීම තුළ එයා ඒක තහවුරු කරගෙන මනසේ තැම්පත් කරගෙන නිත්‍යත්වයෙන් මනසින් ඒක අල්ලගෙන ඒ රූපය ආපහු අල්ලගත්ත නිසා මොකද කරන්නේ? එයා මනසින්ම අරන් යනවා. කොහරද අරන් යන්නේ? අතීතයට. කොහොමද අරගෙන යන්නේ? මේ වගේම රූපයක් මම මීට සතියකට කලිනුත් දැක්කා. මාසෙකට කලිනුත් දැක්කා. මේ රූපය හරීම ලස්සනයි කියලා ඔන්න ඒ රූපේ ආස්වාදය ඇති වෙන විදිහට ඒ රූපේ බැඳෙන විදිහට කල්පනා කරනවා. මගේ ජීවිතේටම මේ වගේ රූපයක් මම දැකලා නෑනේ. මේක කොච්චර ලස්සනයිද මේ රූපයේ. ඇස් මෙහෙමයි, කෙස් මෙහෙමයි, දත් මෙහෙමයි, හම මෙහෙමයි ආදී වශයෙන් ඔන්න එක එක ඩීටේල්ස් වලට විදිහට ගිහිල්ලත් ගැඹුරින් එක එක අර ලක්ෂණ අඳුනාගෙන එක එක ෆීචර්ස් ගැන හිතා මොකද කරන්නේ? ආස්වාදයෙන් ඒ රූපය ගැන කල්පනා කරනවා. ඒතර ආස්වාදයෙන් හිතන්න මොකද වෙන්නේ? අන්න ඡන්ද රාගය, ආශාව, තණ්හාව, ලෝභය ඒ සිතුවිලි හිතේ ඇති වෙන්න ගන්නවා. එතකොට යා අතීතයට දාලා අර රූපය කල්පනා කරනවා. ඒ විතරක් නෙවෙයි. ඊට පස්සේ ඒ රූපය තමන්ගේ රූපයත් එක්ක කම්පයා කරලා බලනවා. මේ රූපෙට වැඩිය මගේ රූපේ ලස්සනයිද කැතයිද? අපෝකට වැඩිය මන් ලස්සනයි කියලා හිතනවා. මන් එහෙම හිතනකොට මොකද වෙන්නේ? එහෙම හිතන්නේ යාම තුළ මානය ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි. අනේ මේකට වැඩිය මං කැතයිනේ කියලා හිතුණා මොන ඇති වෙන මානයක්? හීන මානෙ. දැන් මානක් තියෙනවනේ තුනක්. මොනවාද මාන තුන? සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. සෙය්‍යමාන කියන්නේ තමන් ඉහළ තියලා අනිත් අය පල්ලෙහාට දාලා හිතන එක. සදිසමාන කියන්නේ තමනුයි අනිත් අය සමාන කරලා කල්පනා කරන එක. හීනමාන කියන්නේ තමන් පල්ලෙහාට දාලා අනිත් අය ඉහළ තියලා කල්පනා කරන එක. එතකොට දැන් ඔන්න රූපයක් ආවහම රූපේ බැඳුන කෙනා, රූපේ නිත්‍යත්වයෙන් අල්ලගත්ත කෙනා ඒ රූපය මනසට අරගෙන
මනසින් අතීතයට අතරගෙන ගිහිල්ලා ගිය සතියේත් මේ රූපේ දැක්කා, මාසෙකට කලිනුත් දැක්කා. මේ රූපෙට වැඩිය මම ලස්සනයි කියලා හිතනකොට අන්න ඒ රූපය මුල් කරගෙන සෙය්‍යමාන ඇති වෙනවා. මේ රූපයයි එයයි මායි දෙන්නම එකයි කියලා හිතනකොට උන්න සදිසමාන වෙනවා. එයා මට වැඩිය ලස්සනයි මං කැතයි නියනේ කියලා හිතනකොටම ඔන්න හීනමාන වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න එය මුල් කරගෙන ගොඩාක් අකුසල සිතේ මානෙ ඇවිස්සෙන විදිහේ සිතිවිලි ඇති වෙන අන්න ප්‍රපංච. අනම්මනම් හිත වැඩකට නැති ඒවනේ මොනටද මේ විදිහට හිතන්න යන්නේ. එහෙම හිතන්නේ යාම තුල දන්නේම නැතුව මානය වැඩිනවා නේද? මානය කියන්නේ මෝහය පදනම් කරගත් අකුසලයක්. අන්න කෙලෙස් ඇති වෙන හැටි. එතකොට අපි දන්නවා මේ ප්‍රපංච වලින් කරන්නේ යට ගැහිලා තියෙන අකුසලයන් නගා සිටුවන එක කියන එක. අපි තේරුම් ගන්න ඕන. පින්වත්නි අපේ හිතේ යට ගැහිලා තියෙන අකුසල සිතිවිලි කීපයක් තියෙනවා. ඒවට අපි කියන අනුසය ක්ලේශ කියලා. අනුසය ක්ලේශ. රාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, අවිජ්ජානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය ආදී වශයෙන් අනුසය කෙලස් තියෙනවා. දැන් රාගානුසය කියලා කියන්නේ යට ගැහිලා තියෙන රාග සිතිවිලි. ඒව අරමුණුත් එක්ක නැගිටලා ඊට පස්සේ අර ප්‍රපංච ගොඩ නගනකොට මේවා අන්න මනෝ කර්ම විදිහට සිතේ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. අනම්මනම් ওই විදිහට අතීතයට අනාගතයට එදා කල්පනා කර කර ඉන්නකොට දන්නේම නැතුව රූපය මුල් කරගෙන රාගානුසය ඇති වෙනවා. ඊළඟට පටිඝානුසය. පටිඝ කියලා කියන්නේ තරහ. තරහ ඇති වෙනවා යට ගැහිලා තියෙන තරහ, තුනී වෙලා තියෙන තරහ අර අරමුණුත් එක්ක නැගින්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් කියන ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නකොට එයාට ගන්න ලැබෙන්නේ එයා අකමැති අමනාප අරමුණු නේද? එහෙම වුණා මොකද වෙන්නේ? අකමැති අමනාප අරමුණු ආවම අමනාප අරමුණු වල පටිඝය ගැටීම ඇති වෙනවා. සාමාන්‍ය අපි කැමති ඒවා ලැබුණාම අපි ඇලෙනවනේ. අකමැති ඒවා ආවහම අපි ඒවයි ගැටෙනවා. නේද? ඒකනේ සාමාන්‍ය ස්වභාවය. එතකොට දැන් ඔන්න අකමැති රූපයක් දැක්කහම උදේ පාන්දරම දැක්කන මේ අවසනාවන්ත මිනිසයා කියලා අපි ඒ රූපේ ගැටෙනවා. නේද? කොහේ හරි ගමනක් යන්න ගිහිල්ලා හූනෙක් චිච්චික් ගෑවොත් කෑරලා කෑ ගැහුවොත් අන්න අපි ඒ ශබ්දේ ගැටෙනවා. මොකද අපි ඒ ශබ්ද අහන්න ප්‍රිය නෑ ඒ වගේ අවස්ථාවලදී. වෙන වෙලාවෙදී හූන කෑ ගැහුවට ගැටලුවක් නෑ. හැබැයි උදේට ගමනක් යන්න ගිහිල්ලා කෑ ගැහුවහම පොඩ්ඩක් අපි ඒකට මනාප නෑ. අපි පිළි අරගෙන තියෙන එක අසුබ සද්දයක් කියලා. එහෙම අසුබ ශබ්ද ගමන් යන වෙලාවට ඇහෙන්න හොඳ නෑ කියන දෘෂ්ටිගත වෙලා තියෙනවා. ඒ නිසා එහෙම ශබ්දයක් ඇහිච්ච ගමන් උන කේන්ති යනවා. අකමැති ශබ්දයක් ඇහුණා. නේද? ඒ වගේම හොඳට කවුරු හරි කෙනෙක් අපි හිතමු ගේ හොඳට අතුපතු ගාලා පිරිසිදු කරලා යා ෆ්‍රෙෂ්නර් ටිකක් ගහලා හොඳට සුවඳ ගාලා තියෙද්දි කවුරු හරි මිනිහෙක් ඇවිල්ලා ගේ ගඳ ගහන වැඩක් කරනවා. දන්නවනේ ඉතින් ගඳ ගහන වැඩ මොනවද කියලා. ඉතින් ඒ වගේ වැඩක් කරනහම අන්න අකමැති ගඳක් දැනෙන්න ගන්නවා මෙයාට. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ ගඳ මුල් කරගෙන පටිඝය ඇවිස්සෙනවා. දැන් එයා කැමති සුවඳට. නමුත් එයාට ලැබුණේ ගඳක්. ඒ නිසා ඒ අකමැති දේ ලැබීම පදනම් කරගෙන අන්න පටිඝය ඇවිස්සෙනවා. තරහ ඇවිස්සෙනවා. ඊළඟට කන්න කැමති කෑමක් හදන්න කියලා කියනවා රසයක් හදලා තියෙන අකමැති රස තියෙන එක. එතකොට අන්න ඒ රසයත් එක්ක ගැටෙනවා. නේ? අපි බොහොම මිහිරි ශබ්දවලට කැමති. කටු ඒ අතරේ ඇවිල්ලා මధుරෝ එහෙම කනකොට ඔන්න මధుරෝන් කනකොට අපිට ඇති වෙන ස්පර්ශය පටිඝ අමිහිරි ස්පර්ශයක්, කටුක ස්පර්ශයක්, අකමැති ස්පර්ශයක්. ඒ නිසානේ මధుරෝ තලන්නේ. නේද? එතකොට මధుරෝ තලන්න ගිහිල්ලා තවත් අකමැති ස්පර්ශයක් කයට එකතු වෙනවා. නමුත් බලන්න අවිද්‍යාවක මහත මధుරවාට තියෙන අකමැත්ත තරහ වැඩිකම නිසා මధుරවට ගහනකොට ඇති වෙන වේදනාව ගැන වැඩසැලකිල්ලක් දක්වන්නේ. දැන් සමහර වෙලාවට මధుරවා කන වේදනාව තියෙනවා. ඒ වේදනාවට වැඩි වේදනාවක් දැනෙන විදිහට තමයි මధుරව තලන්නේ.
හැබැයි ඒක වේදනාවක් හැටියට ගන්නෙ නෑ. මොකද ගන්න නැත්තේ? අර මදුරුවත් එක තියෙන තරහ ඊට වැඩිය වැඩි හින්දා. බලන්න මේ අපේ හිත අපිව රවට්ටන හැටිනේ. ඉතින් අන්න ඒ වගේ අකමැති අරමුණු ආවහම මොකද වෙන්නේ? පටිඝානුසය ඉස්මතු වෙලා එනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඔන්න පටිඝානුසය ඉස්මතු වෙන විදිහට අර අකමැති අරමුණු ගැන හිතා ඉන්නවනම් අන්න ඒක තමයි ප්‍රපංච කියලා කියන්නේ. එතකොට මේ පටිඝය ඇවිසිලා ඇවිල්ලා තරහ ඇවිස්සලා ඇවිල්ලා අර යට කිඳා බහැලා තියෙන තරහ මනෝ කර්ම බවට පත් වෙනවා. එතකොට ප්‍රපංච වලින් කරන මූලික දෙයක් තමයි අනුසය අකුසල මනෝ කර්ම බවට පත් කරන එක. අන්න ප්‍රපංචවල ප්‍රධාන කාර්යභාරය. එතකොට තමයි ඒක පවක් බවට පත් වෙන්නේ. එතකොට රාග ద్వේෂ මෝහ එහෙම නැත්නම් ওই රාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, අවිජ්ජානුසය ඒවා අනුසය වශයෙන් හිතේ තිබ්බ කියලා පෞසිද්ධ වෙන්නේ. හැබැයි මේවා අර අරමුණුත් එක්ක ප්‍රපංච බවට පත් කරලා ප්‍රපංච ගොඩ නගලා කටයුතු කරන්න ගිහිල්ලා මනෝ කර්ම බවට පත් වෙනකොට තමයි පෞසිද්ධ වෙන්නේ. එතකොට ප්‍රපංච වලින් කරන්නේ අනුසය කෙලෙස් මනෝ කර්ම බවට පත් කරන එක. අන්න එතනින් පෞසිද්ධ වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ප්‍රපංච කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. බලාගෙන යනකොට නිකන් ඉඳගෙන ප්‍රපංච ගොඩනගන අනම්මනම් කල්පනා කර කර අන්තිමේදී මොකද කරන්නේ? මහා පව් කන්දරාවක් හිතේ ගොඩනගනවා. ඉතින් බලන්න යෝනිසෝ මනසිකාරය නැති සිහිය නුවණ නැති වෙලාවට අපි දන්නේම නැතුව කොච්චර මනසින් අපි පව් රැස් කරනවද කියලා. ඒ නිසා මේක ලේසු පහසු සහැල්ලු දෙයක් හැටියට ගන්න යන්න එපා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙන නිතරම සතියෙන් යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් ඉන්න කියලා. එතකොට මේ සති සම්පජඤ්ඤයෙන් ඉන්නවායි කියන වැඩේ මේ ඇස් දෙක වහගෙන අත් දෙක උකුල තියාගෙන කරන වැඩක් නෙවෙයි. ඒක භාවනා කරනකොට සති සම්පජඤ්ඤයෙන් ඉඳීමේ ක්‍රියාවලිය. සති සම්පජඤ්ඤය කියන එක අපිට දෛනික ක්‍රියාකාරකම් කරන හැම මොහොතකදීම අවශ්‍යයිනේ. සති සම්පජඤ්ඤය කියන එක රූප බලන, ශබ්ද අහන, නහයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන, රස විඳින, ස්පර්ශ විඳින හැම මොහොතකදීම අවශ්‍යයි. ඇයි ඒ සති සම්පජඤ්ඤය නැත්තම් ප්‍රපංච මනෝ කර්ම බවට පත් අකුසල මනෝ කර්ම බවට පත් වෙලා අපි සසරට වැටෙන තත්වයට පත් වෙනවා. ඉතින් ඔන්න පටිඝානුසය ඇති වෙනවා. අරමුණු නරක අරමුණුත් එක්ක පටිඝානුසය ඇති වෙනවා. ඊළඟට මානානුසය කියලා කියන්නේ අනුසය මාන යට ගහිලා තියෙන මානය. ඉතින් අර ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මුල් කරගෙන මානයටත්පත් වෙනවා සමහරු. නේද? මට දකින්න ලැබෙන්නේ හරීම ලස්සන හොඳ රූප විතරයි. අනිත් අයට හැමදාම ජරා රූපමයි දකින්න ලැබෙන්නේ මහා අවාසනාවන්තයෝ කියලා. අන්න ඒ වයින්ුත් මානෙටපත් වෙනවා. මං හරි පුණ්‍යවන්තයි මගේ ඇස් දෙක කොච්චර පිං කරලා තියනවද මේ වගේ හොඳ දේවල් දකින්න. එච්චර දෙයක් දකින්න පිනක් නෑ මේ උන්ට මහා පව්කාරයෝ කියලා අන්න එහෙම මානෙ ඇති කරගන්න අවස්ථාවක් තියෙනවා. අන්න මානානුසය ඇති වුණ රූපය මුල් කරගෙන නේද? මං කොච්චර හොඳට බණ අහන කෙනෙක්ද? මං හරීම පිං කරලා තියෙනවා. මන් තරම් මේ කන් දෙකෙන් බණ අහපු කෙනෙක් නැති තරම් කියලා බණ මුල් කරගෙනත් මානෙ ඇති කරගන්නවා සමහර වෙලාවට. මන් තරම් බණ දන්නේ නැහැ කියලා. නේ? ඒතොර අනිත් බලන්නක කන් තිබිලත් බණක්වත් අහන්නේ නැහැ පව්කාරයෝ කියලා අනිත් අය හෙලා දකින. ඒකට කියන්නේ අත්ුක්කංශන පරවම්බන. තමන් හුවා දක්වලා අනිත් අය හෙලා දකින. මොකක් මුල් කරගෙනද? ශබ්දේ මුල් කරගෙන. නේද? එතකොට බලන්න අන්න ඒ විදිහට රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් මේ හැම අරමුණකින්ම මානය අවුස ගන්නවා. මානානුසය. ඒතර මේ මානය ඇවිස්සෙන විදිහට හිතින් හිතන හැම මොහොතක්ම ඒව මොනවාද? ඒව ප්‍රපංච. එතකොට අනුසය ක්ලේශ ධර්ම පරිඋත්ථාන කරගන්න විදිහට කල්පනා කරන එක තමයි මේ ප්‍රපංච ගොඩනගනවා කියන්නේ. දැන් මේ මම ඔබට පැහැදිලි කරන්නේ ප්‍රපංච කියන්නේ මොනවද කොහොමද ඇති වෙන්නේ කියන එක. එතකොට දැන් ඔන්න රාගානුසය, පටිඝානුසය, මානානුසය. ඊළඟට දිඨානුසය. දෘෂ්ටිගත වෙනවා. ආත්ම දෘෂ්ටියෙන් යුක්ත වෙනවා. මේ සියල්ල මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන දෘෂ්ටි ඇති වෙනවා.
ඒ වගේම තවත් දෘෂ්ටි තියෙනවා. ඒවා ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටි. ඒවා දැන් සමහරුන්ගේ හිතේ තියෙනවා මොනව කරත් වැඩක් නැහැ. ඉතින් මේක මං ලබා උපන් හැටිනේ. ඔය ආදී වශයෙන් කල්පනා කරනවා. එහෙම අයත් සිටිනවනේ. එතකොට මේවා ඉතින් විඳවලාම ඉවර කරන්න ඕන, මේවා නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. වැරදි දෘෂ්ටි තියෙනවා සමහර අයගේ. අන්න ඒවා ඊටාම වැරදි සංකල්පනා බව තේරුම් ගන්න. දැන් එහෙම වැරදි දෘෂ්ටි ඇති වුනහම ඒ දෘෂ්ටිය පදනම් කරගෙනමනේ කල්පනා කරන්න හිතන්නේ. දැන් ඔය නක්ෂත්‍රයේ සම්බන්ධයෙන් ගත්තත්, කේන්දරයේ සම්බන්ධයෙන් ගත්තත් සමහරු ඒවයි එල්ලිලා ඉන්නවා. ඒවා නරක දේවල් නෙවෙයි. ඒවා ශාස්ත්‍ර. ඒවා ලෞකික ශාස්ත්‍ර. ඒවයින් ලෞකික ජීවිතේ යම් යම් කාරණා විග්‍රහ කරන බව ඇත්තයි. ඒක වුණත් ඒ ශාස්ත්‍රයේ ප්‍රගුණ කරන ස්වභාවය අනුවනේ තීරණය වෙන්නේ. දැන් වැඩිය ඕනේ බණ කියලා බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නෛර්යානික ශ්‍රී සද්ධර්මය. ආමුදුරු 19ක් දේශනා කළොත් 19 10 විදිහකටනේ දේශනා කරන්නේ. ඒ අය තීරුම් ගත්ත විදිහට සමාට හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. ඒ වගේ නක්ෂත්‍රය ගත්තාම නක්ෂත්‍රයත් එක එක්කෙනා ඉගෙන ගත්ත තාලය අනුව එක කියනවා. ඉතින් ඒක නිවනට හේතු වෙන්නේ නැහැ. ඉතින් නිවනට හේතු වෙන්නේ නැහැ කියලා නක්ෂත්‍රය බොරුයි කියලා කියන තරම් අපි ඉක්මන් විය යුතු නැහැ. දැන් ගණිතයේ ශාස්ත්‍රයක් නේද? ගණන් හදලා කවුද නිවන් දැක්කේ? ගණන් හදලා කාටවත් නිවන් දකින්න බෑ. ඉතින් නිවන් දකින්න බැරි වුණාට ගණන් බොරුයි කියලා කියන එක සාධාරණයිද? මේක වැරදි. අන්න ඒ වගේ නක්ෂත්‍රයේ යම් යම් දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක නක්කත්තම් පතිමානෙන්ද. ඒක කරේ තියාගෙන සමහර වෙන එළියට බහින්නෙත් නෑ, කොහෙවත් යන්නෙත් නෑ. හැමතිස්සෙම මරු සිටින දිහාවයි, මාර වේලාවයි, අරවයි මේවා ඔක්කොම බලනේ වැඩ කරන්නේ. අන්න ඒ වාගේ අන්තගාමී වෙන්න යන්න එපා. ඒවා මේ නැකත් ශාස්ත්‍ර කියන ඒවා මේ අර පාරවල් වල තියෙන සයින් බෝඩ්ස් විදිහට කල්පනා කරන්න ඕන. ඒ තියෙන්නේ සංඥාපූරු ඒවයි තියෙනවනේ. ඔන්න ඉස්සරහෙන් කෝච්චි පාරක් යනවා, ළමයි පනිනවා, අලි ඇතුන් ගැවසෙනවා නේද, වංගු තියනවා, ලිස්සන සුළු. එහෙම කිව්වම අපි මොකද කරන්නේ? ඒක කල්ැතුව දැක්කහම අපි එතෙන්දී පරිස්සම් වෙනවා. අන්න ඒ වගේ තමයි මේක පාවිච්චි කරන්න ඕන. සමහර වෙලාවට මේකෙන්ම කවදාවත් වෙනස් වෙන්න බෑ කියන එක හරියන්නේ නැහැ. කර්මය උනත් වෙනස් කරන්න පුළුවන්. අර මං අහපු කතාවක් තියෙනවා. ඔන්න එක තාත්තා කෙනෙකුයි අම්ම කෙනෙකු ඉඳලා එයාලට ළමෙක් හම්බුණා, පුතෙක් හම්බුණාම මේ තාත්තා ගියාලු නැකත් කරුවෙක් ගාවට කේන්දරය බලන්න. ඉතින් ඒක බලලා කියනවලු මෙයා මොකද්ද මේ ළමයා නම් ගෙදර තියාගන්න එපා, මහා භයානක ළමයෙක් වෙනවා. මිනි 3-4ක් මරන, කපල කොටන මරණ කෙනෙක් බවට පත් වෙනවා කියලා. අනිත් අය කපල කොටලම මරනවා කියලා. ඉතින් තාත්තා ටිකක් දුකටපත් වෙලා ගෙදර ආවලු. ආයි අවුරුදු 2-3කට පස්සේ තව පුතෙක් හම්බෙලා අර නක්ෂත්‍රකාරය ගාවටම ගියාම කිව්ලා අපෝ මෙයා නම් රට රවට්ටන බොරුකාරයෙක් වෙනවා, ගෙදර තියාගන්න එපා, ගෙදරින් අයින් කරන්න කිව්වා. තව කාලයක් ගියාට පස්සේ තව පුතෙක් හම්බෙලා. ඒකල මෙයාගෙන් නම් කිසිම වැඩක් නැහැ. එයා හිටියට ගෙදරට යහපතකුත් නැහැ. හිඟා කන්න තමයි මෙයාට වෙන්නේ. ගෙදර තියාගෙන වැඩක් නැහැ. යවන්න කොහෙට හරි කිව්වලු. ඉතින් ඔය විදිහට නක්ෂත්‍රකාරයෙන් තොරතුරු අහලා අවුරුදු 30-40කට පස්සේ අර තාත්තා හොඳ ලස්සන බෙන්ස් කාර් එකක නැගලා යනවා. මේ නැකත් කරුව දැක්කලු. දුවගෙන ගිහිල්ලා අර පරණ සිද්ධිය මතක් කරලා කිව්වා මං කියපු තාලෙට ඔයා කරන්නේ නැති නේද? ඒක නිසා තමයි ඔය අද හොඳට ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එහෙම කිව්වහම ඔව් ඔබතුමා කියපු විදිහට මං කළා. යමක් තියෙනවා නම් ඒක වළක්වන්නත් බෑනේ. වා කිව්වනේ ලොකු පුතා දකින්න අය කපන්න පටන් ගන්නවා, 3-4 දිනක් හරි මරනවා. එහෙම කියලා. ඉතින් නිකම්ම කපල කොටල මැරුවොත් මිනි මරුවෙක් වෙනවනේ. මං ඒ නිසා බොහොම මහන්සියෙන් පුතාට උගන්වලා පුතා හොඳ ශල්‍ය වෛද්‍යවරයෙක් කළා කියලා කිව්වලු.
ඉතින් ඔපරේෂන් එකේදී අනිවාර්යයෙන්ම කපනවා. ඔපරේෂන් කරන්න ආවහමත් මේක ඔපරේෂන් එකක් කරමු කියලා ලෙඩෙක් බලන්න ආපු ගමන්ම කපන්නමයි තමයි යෝජනා කරන්නේ. ඔය අතරේ දෙන්නේ තුන් දෙනෙක් ඔපරේෂන් එකේදී මැරෙනවා. එහෙම වුණත් ඉතින් බනින්නේ නැහැ මිනි මරුව කියලා. ඩොක්ටර්නේ කියලා කිව්වලු. වැදගත් තාලෙට එහෙම වෙනවා කියලා කිව්වලු. අන්න අනිත් පැත්ත හොඳ පැත්තට හැරෙවුවා. ඊට පස්සේ අහනවා එතකොට අර දෙවනි පුතා අර බොරු කියලා රට රවටවනවා කියපෙන්න. අනේ ඉතින් මොනව කරන්නද යමක් වෙන තියෙනවනේ ඒක වළක්වන්න බෑනේ. මං කොහොම හරි දරුවව මහන්සියෙන් උගන්නලා ඉවලා නීතිඥයෙක් කළා. දැන් හරියට බොරු කියනවා. දැන් එක්ස්පීරියන්ස් වැඩි නිසා ක්වොලිෆයිඩ් වැඩි හින්දා ඡන්දෙත් ඉල්ලන්න ඉන්නවා පාර්ලිමේන්තුවට යන්න. ඒ හින්දා දැන් මං ඒ පැත්තට හරවලා යාව හැදුවා කියලා කිව්වා. දැන් බලන්න මේ කර්මය එක එක පැතිවලට හරවන හැටි. ඊට පස්සේ අර පොඩි පුතා වැඩක් නැහැ කියලා කිව්ව හිඟා කන්න වෙනවා කියලා. යමක් වෙනව නම් ඉතින් මොනව කරන්නද? ඒ දරුවට හිඟා කන්න වෙනවා කිව්වනේ. ඒකත් ඉතින් වැදගත් තාලෙට කරන්න ඕන හින්දා මම ඒ ළමයි එක්කන් ගිහලා මහාන කළා. දැන් ඔන්න පිණ්ඩපාත යනවා හිඟා කනවා කියලා කිව්වලු. එතකොට දැන් මේක හදපු කතාවක් වුණාට මේකෙන් ගත යුතු පාඩම තමයි. හැම එකක්ම පෙර කර්මයයි වළක්වන්න බෑ කියන දෘෂ්ටිගත වෙලා ඉන්න එපා. කර්මය වුණත් හොඳ පැත්තට හරවන්න පුළුවන්. ඉතින් දැන් සමහරු ඔන්න ඔය එක එක දෘෂ්ටීන්ට නැඹුරු වෙලා මොකද කරන්නේ? ඒ දෘෂ්ටි පදනම් කරගෙන ප්‍රපංච ගොඩ නගනවා. අනේ මට මෙහෙම වෙයිද ආදී වශයෙන් කල්පනා කරලා රාගය අවශ්‍ය ගන්නවා, ද්වේෂය අවශ්‍ය ගන්නවා, මානය අවශ්‍ය ගන්නවා, ඊර්ෂ්‍යා අවශ්‍ය ගන්නවා. එහෙම වෙනවා. දිඨානොසය, විචිකිච්ඡානොසය. දැන් බලන්න හිතට සැකයක් ආවහම එයාගේ වැඩේම සැකේ තියෙන දේවල් ගැන හිතා ඉන්නකට. රාග ද්වේෂ මෝහ ඇවිස්සෙන විදිහට කෙලෙස් ඇවිස්සෙන විදිහට හිතා ඉන්නවා. ඒ තුල මොකද වෙන්නේ? අන්තිමේදී පිරිහිලා යනවා. නේ? අධ්‍යාත්මිකව කෙලෙසිලා දුර්වල වෙලා පිරිහිලා යනවා. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න ඕන. මොකද අපේ හිතේ අනුසය මට්ටමේ කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් පරියුට්ඨාන වෙන විදිහට කල්පනා කරන අරමුණු මුල් කරගෙන කල්පනා කරන එකට තමයි ප්‍රපංච ගොඩ නගනවා කියන්නේ. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ යථාර්ථය දැනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර ඉන්ද්‍රිය දමන සූත්‍රයේදී උනත් පැහැදිලි කරන්නේ ඉන්ද්‍රිය දමනය කරනකොට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මතක් කරන්නේ චක්ඛුනා රූපං දිස්වා නිමිත්තක් ගාහේ උද. එහෙන් රූප දැකලා ඉවර වෙලා නිමිති ගන්න යන්න හොඳ නැහැ. අර ප්‍රපංච ගොඩ නගන තත්වයටපත් වෙන්න යන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් එහෙන් රූපයක් දැක්කහම ස්වභාවය තමයි ප්‍රිය රූපයේ ඇලෙනවා, අප්‍රිය රූපේ ගැටෙනවා. ඒතර ඉන්ද්‍රිය দমনය කරන ආර්ය විනයෙන් හික්මෙන කෙනා මොකද කරන්නේ? මේ ප්‍රිය අප්‍රිය අරමුණු සියල්ල වෙනස් වෙලා යනවා කියලා තේරුම් ගන්නවා. එතකොට මේ වෙනස් වීම තේරුම් ගන්නට එයා පාවිච්චි කරන වැදගත් දෙයක් උපේක්ෂාව ඇති කර ගන්නවා. එතකොට මෙතනදී මේ ආර්ය විනයෙහි ඇහ සංවර කරගන්නවා කියන්නේ රූපය හමුවේ උපේක්ෂක වෙනවා කියන එක. මොකද උපේක්ෂාව කියලා කියන්නේ? දැන් ගොඩාක් අය හිතාගෙන උපේක්ෂාව කියන්නේ සැපේ ඇලෙන්නේ නැතුව දුකේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්ථව පවතින ස්වභාවයනේ. ඒක උපේක්ෂාව තමයි. බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා උපේක්ෂාවක් තියෙනවා. විදර්ශනා උපේක්ෂා, බොජ්ජංග උපේක්ෂා කියලා උපේක්ෂාව තියෙනවා. ඒතර විදර්ශනා උපේක්ෂාව ඇති වෙන්නත් බොජ්ජංග උපේක්ෂාව අවශ්‍යයි. බොජ්ජංග උපේක්ෂාව කියන්නේ මොකද්ද? උපේක්ෂා කියන වචනේ පාවිච්චි කරනවා උපීක්ෂති කියන අර්ථයෙන්. උප කියන්නේ සමීපව, ඊක්ෂති කියන්නේ බලනවා. අරමුණ දිහා සමීපව බලන්න පුරුදු වෙනවා. අරමුණ දිහා සමීපව බලන කෙනාට අරමුණ නිරන්තරයෙන්ම වෙනස් වෙන දෙයක් කියලා වැටහෙනවා. අන්න ඒ වැටහීම තුළ එයා උපේක්ෂක වෙනවා. අරමුණේ ඇලෙන්නෙත් නැතුව, අරමුණේ ගැටෙන්නෙත් නැතුව වෙනස් වෙන අරමුණක් කියන බව දැනගෙන කටයුතු කරනවා. අන්න එහෙම කටයුතු කරන කෙනාගේ හිතේ අරමුණ පදනම් කරගෙන රාගානුසයක් වූ පටිඝානුසයක්, මානානුසයක් ආදී වශයෙන් අනුසය කෙලෙස් ඉස්මතු වෙන්නේ නැහැ. ප්‍රපංච ගොඩ නැගෙන්නේ නැතිව ඉන්නවා. ප්‍රපංච ගොඩ නැගෙන්නේ නැත්නම් මනෝ කර්ම රැස් වෙන්නේ නැහැ. මනසින් කර්ම රැස් වෙන්නේ නැත්නම් නැතිකොට කාය කර්ම, වචී කර්ම දක්වා එක විහිදී යන්නෙත් නැහැ.
එතකොට අන්න කර්මයන් එතකොට මොකද වෙන්නේ? ක්ෂය වෙනවා. ඒ විදිහට ඉන්ද්‍රිය ගෝචර අරමුණු මුල් කරගෙන කර්මයන් නැති වෙන එක නවත්තිනවා නම් කර්මයන් ක්ෂය වෙනවා නම් එතන තමයි නිවන. කම්මක්ඛයෝ නිරෝධෝ නිබ්බාන. එහෙනම් ඔබ අරමුණු පරිහරණය කරන්න ඕන කොහොමද? අන්නේ කර්මයන් ක්ෂය වෙන විදිහට. එතකොට හැම අරමුණකම ඔබට ඒ විදිහට විදර්ශනා උපේක්ෂාව ඇති කරගන්න අවශ්‍යයි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් අරමුණු පරිහරණය කරනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු පරිහරණය කරනකොට අපිට උපේක්ෂාව ඇති කරගන්න. උපේක්ෂාව කියන්නේ ඒ හැම අරමුණක් දිහාම ලං වෙලා බලන්න. ලං වෙලා බලන්න ඕන මොකක්ද? මේ අරමුණේ ත්‍රිලක්ෂණය. මොකද්ද ත්‍රිලක්ෂණය? අනිත්‍ය දුක්ඛ අනාත්ම. අන්නේ ත්‍රිලක්ෂණය දැක්ක ගමන්ම ඔබ උපේක්ෂක වෙනවා. එතකොට ඒ අරමුණේ ඔබ ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්නේ නැහැ. ඒ වගේම තවත් දෙයක් මේ නිවන් මාගෙහි හික්මෙන සීක පුරුෂයෙක් විදිහට ඔබ කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඒ අරමුණු සම්බන්ධයෙන් ඔබ අට්ඨියති හරායති jigucchati කියපු විදිහට ලැජ්ජා වෙන්න පිළිකුල් සහගත භාවය ඇති කරගන්න. දැන් ඇත්තටම ඔබ කිසියම් අරමුණක ඇලුන නම් ඔබ මොකද කරන්න ඕන? ඔබ ඔබේ ක්‍රියාව සම්බන්ධයෙන් ලැජ්ජ වෙන්න ඕන. ඔබ කිසියම් අරමුණක ගැටුණ නම් ඔබ ඒ ක්‍රියාව සම්බන්ධයෙන් ලැජ්ජ වෙන්න ඕන. මේ ඇලීම් ගැටීම් ඇති වුණේ මුලා වීම නිසානේ. ඒ මුලා වුණා කියන්නේ මම රැවටුණා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔබ රැවටිච්ච බව ඔබට වැටහෙනකොට ඔබට ලැජ්ජාවක් ඇති වෙන්නේ නැද්ද? ලැජ්ජ හිතෙනවා. නේද? ආවලා මාව ඇඳුවනේ, මට හරි ලණුවක් දුන්නනේ, දිරච්ච ලණුවක් දුන්න එක එක කතා කියන්නේ. නේද? අපි රැවටුණ බව අපිට දැනුණාම අපිට හරි ලැජ්ජයි, දුකයිත් එක්ක. ඒක සමහරු තරහට පරිවර්තන කර ගන්න අවස්ථා තියෙනවා. ඉතින් නුවණ නැති අය. නමුත් ඒක නෙවි කරන්න ඕන. ලැජ්ජාවක් ඇති වුණාම, දුකක් ඇති වුණාම නැවත එවැනි විදිහට ලැජ්ජ වෙන්නේ නැති වෙන විදිහ. නැවත ඒ වගේ දුකටපත් වෙන්නේ නැති වෙන විදිහට ඒ අරමුණ දිහා බලන්න ඔබ පුරුදු වෙන්න ඕන. ඇයි ඔබ ඒ විදිහට අරමුණු වල ඇලුනේ, අරමුණු වල ගැටුනේ? වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ අරමුණ දිහා ත්‍රිලක්ෂණයෙන් දැක්කේ නැතිකම නිසා. ඒ නිසා මේ හැම අරමුණක්ම පින්වත්නි ඇති වෙලා නැති වෙලා යනවා කියන හැඟීම ඔබ ඇති කර ගන්න ඕන. අන්න ඒ ඇති වෙලා නැති වෙලා යනවා කියන හැඟීම හෙවත් අනිත්‍ය ලක්ෂණය සෑම අරමුණකම ඔබ දකිනව නම්, ඔබ තේරුම් ගන්නව නම් ඔබට වැටහෙනවා මේ සියල්ල මගේ පාලනයෙන් තොරයි, මට ඕන විදිහට පාලනය කරන්න බෑ, අනත්තයි කියලා වැටහෙනවා. ඒ වගේම ඒ අරමුණු වල එහෙනම් ඔබ තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. මොකද අන්තිමේදී මේ වෙනස් වෙන අරමුණු වල තණ්හාවෙන් බැඳිලින් දෙද්දී ඒව වෙනස් වුණොත් අන්තිමේදී දුක උරුම මටමනේ කියලා ඔබ තේරුම් ගන්න. ඔබ ඒ தત્ත්වය වටහා ගත්තා. ආයෙ ලැජ්ජාවටපත් වෙන වැඩ කරන්නේ. ආයෙ දුකටපත් වෙන වැඩ කරන්නේ. ඒ අවබෝධයත් එක්ක. ඒ නිසා ඔබ මොකද කරන්නේ? අරමුණු හිතට අරගෙන හිතේ පෝෂණය කරන්න යන්නේ නැහැ. අරමුණ හිතට නගලා අතීත වර්තමාන අනාගත කියන කාලයට දමමින් ආස්වාදයේ බැඳෙමින් පටිඝයෙන් ගැටෙමින් කෙලෙස් ඇවිස්සෙන විදිහට හිත හිතා කල්පනා කර කර ඉන්නේ. ඔබ අරමුණ අඳුන ගන්නවා. අඳුන ගන්නවත් එක්කම අඳුනගන්නේ රූපයක් විදිහට විතරක් නෙවෙයි. රූපේ ලක්ෂණත් එක්කම අඳුන ගන්නවා. මේ රූපයක් තමයි. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් යුතු රූපයක් කියලා අඳුර ගන්නවා. ඒ ත්‍රිලක්ෂණයෙන් යුතු රූපයක් කියලා අඳුනගත්ත ගමන්ම ඒ පදනම් කරගෙන හටගන්න වේදනාවක් වේ නම් ඒ වේදනාව ඔබ හොඳින් කළමනාකරණය කර ගන්නවා. සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාවන් ඇති වුණත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් යුක්ත වූ අරමුණේ ඇතිවන වේදනාවත් අනිත්‍යයි කියලා ඔබ දකිනවා. ඒතර වේදනාව අනිත්‍ය විදිහට දකිනව නම් ඔබ මේ වේදනාවේ තණ්හාවෙන් බැඳෙන්නේ. තණ්හාවෙන් බැඳුනේ නැත්නම් එතන උපාදානය ඇති වෙන්නේ. උපාදානය ඇති වෙන්නේ නැත්නම් නැවත ඒ ඇලීම් බැඳීම් ඇති කරගන්නේ නැහැ. කෙලෙස් ඇති කරගන්නේ නැහැ.
නැවත නැවත හිතේ කෙලෙස් ඇති කරගන්න නැත්නම් ඒ කියන්නේ හිත තුළ ප්‍රපංච ගොඩ නැගෙන්නේ නැහැ. ප්‍රපංච ගොඩ නැගෙන්නේ නැත්නම් කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැත්නම් ප්‍රතිසන්දි විඥානයකට අවශ්‍ය කරන බලය නැහැ. එහෙම වුණා මොකද වෙන්නේ? ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ නැත්නම් භවයේ සැකසීලා ජාතියටපත් වෙන්නේ. ජාතියක් නැති තැන ජරා මරණ නැහැ. ජරා මරණ නැත්නම් දුකක් නැහැ. දුක නැත්නම් සැප තියෙන්නේ. ඒ සැප තියෙන්නේ මෙතනයි. ඒක තමයි නිවන. එහෙනම් ඒ නිවන මෙතන මේ අරමුණු පරිහරණය කරන තැනම ඔබට උපදවා ගන්න හැකියාව තියෙනවා. බලන්න මේ අරමුණත් එක්කම තමයි අපි දුකටපත් වෙන්නේ. නේද? අරමුණත් එක්කමනේ තණ්හාව ඇති වෙන්නේ. ඒ තණ්හා මුල් කරගෙන දුකටපත් වෙන්නේ. එතකොට ඒ තණ්හාව නැති කිරීම වෙන්නත් ඕන කොතනද? මෙතනමයි. ඒතර තණ්හාව නැති කිරීම නිවන නම් ඒ අරමුණ පදනම් කරගෙන තණ්හාව ඇති වෙන්නේ නැතිව ඉන්න හැම මොහොතකදීම ඔබ නිවනට සමීප වෙන නිවන ප්‍රත්‍යක්ෂ කරන. අන්නේ විදිහට නිවන සාක්ෂාත් කරගන්න කරනු ලබන ප්‍රතිපදාව අනුගමනය කිරීම තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියන්නේ. එහෙනම් මෙන්න මේ යථාර්ථය හොඳට තේරුම් ගත්තොත් කවුරු හරි කෙනෙක් ඔබට ඒකාන්ත වශයෙන්ම මේ ප්‍රපංචයන් ජයගෙන හොඳට වර්තමානයේ තුල හිත පිහිටුවාගෙන නිවනට සමීප වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අන්නේ සඳහා බොහොම හොඳ දහම් මාවතක් හෙළි වෙලා තියෙන වෙලාවේ ඒ නිසි ප්‍රයෝජන නෙලාගෙන ඔබේ ජීවිත සාර්ථක කරගන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා ප්‍රපංච සමනය කිරීම කියන මාතෘකාව යටතේ මධුපිණ්ඩික සූත්‍රය හා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇසුරෙන් මා මේ ඔබට පැහැදිලි කළ කරුණු කාරණා ඔබට ප්‍රපංච සමනය කරගෙන නිවනින් සැනසෙල්ල උදා කර ගැනීම සඳහා ඒකාන්ත වශයෙන්ම උපකාරයක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසින් හැමතුතුම් නිවන් සුව සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.